समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुक्खदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से एकायनो अयं भिक्खवे मग्गो सत्तानं विसुद्धिया शोक परिद्दवानं समतिक्कमाय दुःखदो मनस्सानं अत्तंगमाय न्यायस्य अधिगमाय निब्बानस्य सच्चिकिरियाय यदिदं चत्तारो सतिपट्ඨානාති. මෙතෙන් පටන් පුරා හෝරාවකට පමණ ආසන්න කාලයක් මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම්ම මනුෂ්‍ය රත්නය ඒ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන් අසම සම ගුණ සමුදායකින් හෙබී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් ගුණ දැන සිත පහදාගෙනම මේ දහම ශ්‍රවණය කරන්න. අප විසින් මේ දේශනාව සිද්ධ කළත් ඔබ විසින් තථාගත බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහිමයි සිත පවත්වා ගත යුත්තේ. ඒ කුමක් වෙනුවෙන්ද? ඒ අරමුණෙහි ලෝභ දෝෂ මෝහ සංසිඳවා ගන්නවා කියන අදහස සමගිනුයි. ඒ සඳහා ඔබට මෙසේ උපකාර කරගන්න පුළුවනි. ඒ තමයි ලෞකික ලෝකය හා ජීවිතය පවත්වන විට ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි වශයෙන් අරමුණු පරිහරණය වෙනවා, පරිහරණය කරනවා. බලනවා හා බැලෙනවා හා පෙනෙනවා, දකිනවා ආදී වශයෙන් වේ. අන්නේ එවැනි අවස්ථාවක සීලේ පිහිටලා අවබෝධයෙන් යුතුව, චිත්ත සමෝදානයෙන් යුතුව කායික වාසික සංවරයේ පිහිටා සිටිනවා. ඒ හඳුන්වනවා සීලය කියලා. චිත්ත සමෝදානය කියලා කිව්වේ එතන යම් වූද ඔබට අවබෝධයක් අවශ්‍යයි. සම්මුතිය තුල ප්‍රඥප්ති පනවගෙන මම මගේ කියලා අපි මේ කටයුතු කළාට පරමාර්ථ වශයෙන් මේ සම්මුතියේ පනවගත්ත මමත් ඉන් අදහස් කර ස්කන්ධ පංචකය. රූප වේදනා සංඥා සංකාර විඥාන නම් වූ ස්කන්ධ පංචකය අපි මම කියන අදහසින්, ඔබ කියන අදහසින් හෝ අම්මා තාත්තා ස්වාමියා බිරිඳ සත්ත්ව පුද්ගල සංඥාවෙන් අපි ප්‍රඥප්ති පනවගෙන කටයුතු කළත් අනිච්ච දුක්ඛ අනාත්ත තිලක්ෂණයට යටත්ය. ඒ නිසා සම්මුතියට පිරිසුදුකම, ආහාර දීම, පවත්වා ගැනීම, ඉගෙනීම, රැකියාව, වෘත්තිය, යුතුයකම් ආදී වශයෙන් පවත්වනවා. එහෙත් පණේති පණනති සියල්ලම මේ ස්කන්ධ පංචකය මුල් කරගෙන හා ස්කන්ධ පංචකයේ හේවත් ජීවිතය ඇසුරු කරන පණේති පණනති සියල්ලත් සියලු දෙනා අනිච්ච දුක්ඛ අනාත්ත නම් වූ තිලක්ෂණ ධර්මයට යටත්ය. ඒ නිසා
සම්මුතියට මම මගේ කියලා සඳහන් කළාට කටයුතු කළාට ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් අරමුණු පරිහරණය කළාට පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ නැහැ. එහි මමත් නැහැ. මගේ ආත්මය වෙන්නෙත් නැහැ. එනම් මගේ වශයෙන් මට කැමැති රිසි පරිදි පවතින්නේ නැහැ. මෙන්න මේ නිසා ඒවා කෙරෙහි උපාදානීය ධර්ම සකස් කරගත යුතු නැහැ. තදින් හිතින් දැඩිව ගත යුතු නැහැ. මමයි මගේ ස්ථිරයි සදාකාලිකයි කියලා. ඇසට රූප කණ්ඨ ශබ්ද ආදී වශයෙන් අරමුණු පරිහරණය වන විට ඔය අවබෝධය නිසා සිත තුළ දැන් ලෝභ දෝෂ මෝහ ඒ අරමුණේ සංසිඳීම සිදු විය යුතු වෙනවා. මෙන්න මෙතනදී සීලය කියන තැන ඒ අවබෝධය අවශ්‍යයි. එවිට යත්ත සීලං තත්ත පඤ්ඤා. ඒ අවබෝධයෙන් යුතු සීලය සිතුවිලිත් වචනත් කායික ඇවතුම් පැවතුම් සංවරයකට හික්මීමට කෙලෙසුන් සකස් වීමෙන් බැහැර කිරීමකට හේතු වෙනවා. අන්නේ සීලේ පිහිටලා ඔබ සම්මුතිය පවත්වනවා. එහෙත් පරමාර්ථ වශයෙන් ලෝභ දෝෂ මෝහ සකස් නොවන හැකිතා දුරට සකස් නොවන ආකාරයෙන් ඔබ සිත පවත්වනවා. බලවත් ලෙස යටපත්ව පවතින අනුසය ධර්ම කෙලෙස් හඳුන්වනවා අනුසය ධර්ම කියලා. ඒවා 7ක් ධර්ම කතා පෙන්වුම් කරනවා. කාම රාගානුසය, මානානුසය, පටිඝානුසය, දිඨානුසය, විචිකිච්ඡානුසය, අවිජ්ජානුසය, භවරාගානුසය වශයෙන්. මෙන්න මේවායෙහි පටන් අවබෝධයෙන්ම ගැලවෙන, ඉවත් වෙන, බැහැර වෙන, සංසිඳන ආකාරයට සිත පාත්තාගත යුතුයි. එනම් අර මුලින් සඳහන් කළා වගේ පණ ඇති පණ නැති සියල්ලම මේ ස්කන්ධ පංචකයත් මුල් කොටගත්. අපි තනි වචනයක් ගමු. සියලු සංස්කාර ධර්මයෝ වහා නැසෙන සුළුයි. අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්ෂණ ධර්මයට යටත්ය. ඒ නිසා මේ කිසිවක් කෙරේ උපාදානයේ විය යුතු නැහැ. ඇසවත් රූපේවත් චක්කු විඥානේවත් ස්පර්ශේවත් සැප දුක් මධ්‍යස්ථ විඳින් කිසිවක් හිතෙන් මගේය මම වෙමි මගේ වශයෙන් පවතිනවා යයි දැඩිව ගත යුතු නැහැ. අන්න එතෙන්දී ලෝභය, ඇලීම, කාමය, රතිය, නන්දිය සකස් වීමට තියෙන අවස්ථාව නැති වෙනවා. අරහත් භාවයට පත් වෙනකන් අඩුම තරමේ සෝතාපන්න වෙන තෙක් දැඩිව සතර සම්මා ප්‍රදන් වීරයෙන් සතිය සිහිය පිහිටුවාගෙන සම්මා දිට්ඨියෙන් සතර සම්මා ප්‍රදන් වීරයෙන් සතර සම්මා ප්‍රදන් වීරය කිව්වේ මතකයිනේ. නූපන්න කුසල් නූපද වීම, උපන්න කුසල් බැහැර කිරීම, නූපන් කුසල් ඉපදවීම, උපන්න කුසල් වැඩි දියුණු කිරීම. කෙටියෙන් සඳහන් කළොත් ඒ ලෙසින්. ඒ වගේම සම්මා සතිය කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා නම් වූ සතර සතිපට්ඨානයෙන් යුතුව සිහිය පවත්වාගෙන ඔබ හැම අරමුණක් කෙරෙහිම ලෝභාදී කෙලෙසුන් සකස් නොවන ආකාරයෙන් මේ සිත දියුණු කිරීම, වැඩිම අවශ්‍ය කරනවා. ඉතින්දි ධර්මයේ හඳුන්වන්නේ සීල සමාධි ප්‍රඥා කියන අදහස. ඔබට තනි වචනයකින් සඳහන් කළොත් භාවනාව කියන අදහස. භාවේති කුසල ධම්මේ වඩ්ඩේති ඒතායති භාවනා. එතකොට කුසල ධර්ම වැඩිම තමයි භාවනාවෙන් සිද්ධ වෙන්නේ. කුසල ධර්ම කිව්වේ ඒ අරමුණෙහි ලෝභ දෝෂ මෝහ බැහැර වෙනව නම් අන්‍යතන සකස් වෙන්නේ අලෝභ දෝෂ මෝහ. ඒ හඳුන්වනවා කුසලයේ කියලා. භාවනාවෙන් සිද්ධ වෙන්නේ මෙයයි. මෙන්න මේ ආකාරයෙන්ොයි ඔබ මූලික වශයෙන් දැනුමක් ඇතිව ඒ දහම් දැනුම ධර්මඥානය ඇතිව ඒ ඥානයේ අවබෝධය දක්වාම දියුණු කරගත යුතු වන්නේ අන්න ඒ අදහසිනුයි. ඒ ආරාධනාව හා සමගින් දායක පින්නතුන්ලා බලාපොරොත්තු වෙනවා සතර සතිපට්ඨානයේ මුල් කොටගෙන මේ දේශනාව පවත්වන්න. පින්වත්නි, සතර සතිපට්ඨානයම ඊටාම දීර්ඝ දේශනාවක්. එය පැයකින් හෝ දිනකින් දෙකකින් හෝ සිදු කළ නොහැකි දේශනාවක්. සිදු කළ හැකි, නමුත් විස්තරාත්මකව දේශනා කරන්නට බොහෝ කාලයක් අවශ්‍යයි. නමුත් මේ හෝරාවක් තුල කෙටියෙන් සරලව ඔබටත් යම් වූද අවබෝධයක් ඇතය යන අදහස සිත්ති පවත්වාගෙන ඒ දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා.
ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. එකම එක මාර්ගයක් මහණෙනි පවතිනවා සත්‍යයන්ගේ විසුද්ධිය පිණිස. මෙතන විසුද්ධිය කිව්වේ එක එල්ලේම චිත්ත විසුද්ධිය පිණිස. ඒ ලෝභ දෝෂ මෝහාදී කෙලෙසුන්හි සංසිඳීම බැහැර කිරීම පිණිසයි. පින්වත්නි මම මේ ලෝභය කියන වචනයට විටින් විට අනිකුත් පරියාය වචනත් දේශනා කරනවා. ලෝභය, රාගය, කාමය, රතිය, නන්දිය, අවිජ්ජා කියන අනිකුත් පර්යාය පදත් විවිධ අවස්ථාවන්හිදී ඒ දේශනාවේ ඒ තැන්වලට ගැලපෙන පරිදි ඒ වචනය ලෝභය ඇසුරු කරගෙන පවත්නා වචන පැහැදිලි කරනවා. එතකොට මේ සිතෙහි විසුද්ධිය නම් ලෝභ දෝෂ මෝහාදී කෙලෙසුම් බැහැර කිරීම. දුක්ඛ දෝමනස්සානං ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිද්දවානං කිය හඬා වැළපීම්. සමතේ කරන්න, සමනය කරන්න, බැහැර කරන්න. දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය හෝ අත්තංගමාය. දුක් දුම්නස් බැහැර කරන්න. අස්තංගමයට යන්න, ඉවත් කරන්න. ඥායස්ස නුවණ පහල කරන්න. ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය. නුවණ අධිගමයට එනම් අවබෝධයේ පිණිස ඥානය පහල කරගන්න පිණිස. නිබ්බානස්ස සච්චි කිරියාය. නිවන් සාක්ෂාත් පිණිස හේතු වන සතර ආකාරයකින් චත්තාරෝ මේ සතිපට්ඨාන සතර ආකාරයකින් පිහිටුව විය යුතු සතිපට්ඨාන සිහිය පිහිටුවා ගත යුතු වෙනවා සතර ආකාරයකින්. පින්වත්නි එය හඳුන්වනවා ඒ තමයි කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. වේදනාසු වේදනානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. දැන් මේ හතර ආකාරයකින් සිහිය පිහිටුවා ගත යුතු ආකාරය තමයි මූලික වශයෙන් විස්තර කරනු ලැබුවේ. අපි කෙටියෙන් ඒ හතර දක්වමු. ඉන් අනතුරුව කායානුපස්සනා කොටස තරමක් විස්තර කරගනිමු වේලාව සීමා සහිත නිසයි. කායේ කායානුපස්සී විහෙරති. කයෙහි ඇවතුම් පැවතුම් සම්ප්‍රදායිකව සඳහන් කළේ කයේ කය අනුව බලනවා කියලා. දැන් මේක විස්තරයකට ගන්න ඕනේ. කයෙහි ඇවතුම් පැවතුම් සිත මුල් කරගෙන කය පවත්තන ස්වභාවය ආස්වාස ප්‍රස්වාසයේ පටන් හා සතර ඉරියව්ව. ඒ වගේම ශරීරයේ ඉරියව් පවත්තන ආකාරය. ඉදිරියට ගමන් කිරීම, පිටුපසට ගමන් කිරීම, ඉදිරිය බැලීම, පිටුපස බැලීම, දෑත දෙපේ හැකිලීම, ඒ වගේම පාත්‍රා සිවුරු පරිහරණය කිරීම, ඔබ නම් ඇඳුම් පැළඳුම් පරිහරණය කිරීම, ආහාර ගැනීම, ආහාර ගන්නකොට රසය දැනීම ආදී වශයෙන්, ඊළඟට වැසිකිළිය කැසිකිළිය පරිහරණය කිරීම, ගමන් කරනෝ, නතර වී සිටිනෝ, වාඩි වෙනෝ, සිටගෙන සිටිනෝ, නිදන ඉරියව්ව, නිස්සද්දව සිටිනෝ, කතා කරන මේ හැම අවස්ථාවකදීම අර කයෙහි ඇවතුම් පැවතුම් අනුව සිත සිහිය පිහිටවනවා. අනුව සිත සිහිය පිහිටවනවා කියන තැන විස්තර කරගන්න ඕනේ. ආතාපි කෙලස් තවන වීරිය. ආතාපි කියන්නේ කෙලස් තවනවා කියන එකයි. අර මුලින් සඳහන් කළා වගේ ලෝභ හේවත් රාග දෝෂ මෝහ සංසිඳවනවා, තවනවා. දැන් අපි තවනවා කියන තැනින් බලාපොරොත්තු වෙන වේදනාවක් ඇති වුණාම අපි හිතමු කය වේදනාවක් සරලව නිදසුනකින් හිතමු. පොට්ටනියක් අරගෙන ඒකේ අලු වෙන්න පුළුවන්, බෙහෙතක් වෙන්න පුළුවන්. ඇතුලේ ඒ වඩංගු කරලා පොට්ටනියකින් තවනවා අර වේදනාව සමනය කරන්න. ඒ වේදනාව ඉවත් කරන්න, සුවපත් කරන්නයි අන්න ඒ දේ සිද්ධ කරන්නේ. පින්වත්නි අන්න ඒ වගේ ආතාපි කෙලස් තවන වීරයක් තියෙනවා. ඒ වීරය අපි අර සඳහන් කළ සතර සම්මප්‍රදන් වීරය එතෙන්දී අපිට සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම ඒ ප්‍රහාණය පිණිස හේතු වන බොහෝ දහම් කරුණු අපිට උපුටා ගන්න පුළුවන්.
දැන් අපි හිතමු දැන් මෙතන කෙලෙස් නිසා මේ සමනය කරන කියන අදහසින් පෙන්눔 කරන්නේ මේ ලෙසින් මෙනෙහි කරන්න පුළුවන්. එහෙනම් uppannං කාම විතක්කං නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. උපන්නා වූ කාම විතර්කය නාදිවාසේති න අදිවාසේති ඉවසන්නේ බැහැර කරනවා ඉවත් කරනවා ගලවා දානවා නැවතත් න උපදින ආකාරයෙන්ම උපුටා දානවා මුලින්ම ඉවත් කරනවා. නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභවං ගමේති. කුමද්ද? උපන්නා වූ කාම විතර්කය. උපන්නා වූ කාම විතර්කය. ඒතර කාම විතර්කය කියන තැන සරලව බලන්න. ඇසෙන් රූපයක් සකස් වෙනකොට ඇසේ රූපය සකස් වෙනකොට චක්කු විඥාණයෙන් හඳුනා ගැනීම සිද්ධ වෙනවා. කනේ ශබ්දය සකස් වෙනකොට සෝත විඥාණයෙන් හඳුනා ගැනීම සිද්ධ වෙනවා. විඥාණයෙන් හඳුනාගන්නේ අපි හඳුන්වන ඒ ඇසේ සකස් වෙච්ච රූපයට චක්කු විඥාණය කියලා, කනේ සකස් වෙච්ච ශබ්දයට සෝත විඥාණය කියලා. නාසයේ ආග්‍රහණය සකස් වෙනකොට ගාහන විඥාණයෙන් හඳුනා ගන්නවා. දිවේ රසය උපදිනකොට ජීවහා විඥාණයෙන් හඳුනා ගන්නවා. කය ස්පර්ශය සකස් වෙනකොට කාය විඥාණයෙන් හඳුනා ගන්නවා. මනසේ සිතුවිලි සකස් වෙනකොට මනෝ විඥාණයෙන් හඳුනා ගන්නවා. දැන් මෙන්න මේ ආදී වශයෙන් එතකොට අර උපන්නා වූ කාම විතර්කය දැන් එතින්දී අපි හඳුනගන්නේ මේ ආදී වශයෙන්. මම ඔබට මුලින්ම අර සීලය ගැන සඳහන් කරනකොට සඳහන් කරන්නේ චිත්ත සමෝදානයේ අවබෝධයෙන් කායික වාචික සංවරයක් පවතින ආකාරය කෙටියෙන් සඳහන් කළොත් සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත්ය කියලා සඳහන් කළේ. සම්මුතියට මම මගේ කියලා අපි මේ ජීවිතය ස්කන්ධ පංචකය ඉරියව් පැවැත්වුවට පරමාර්ථ වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත් නිසා මේ ස්කන්ධ පංචකය හෝ ඇසුරු කරන පණැති පණැති කිසිවෙක් හෝ කිසිවක් මගේ වෙන්නේ නැහැ, ඒ තුල මම නැහැ, මගේ ආත්මය කියලා මගේ වසඟේ පවතිනවා කියලා හිතින් උපාදානය කරගන්න බෑ, දැඩිව ගන්න බෑ. අන්න ඒ අදහස තියෙන්න ඕන. ඒ අදහසට හිත පුරුදු කොට නැතිනම් ඇසේ රූපය සකස් වෙනකොට චක්කු විඥාණයෙන් හඳුනාගන්නේ අර භාවිත හිත නැතිනම් හඳුනාගන්නේ ඇලෙන ගැටෙන ස්වභාවයෙන්. පිය රූපේ රූපේ සාරජ්‍යති අප්‍රිය රූපේ රූපේ ව්‍යාපංචති. ප්‍රිය රූපේ ඇලෙනවා, අකමැති රූපේ ගැටෙනවා. ප්‍රිය රූපේ ඇලෙනවා, අකමැති රූපේ ගැටෙනවා. නිකම් ඇලෙන්නෙත් නැහැ, නිමිති අනුනිමිති ව්‍යංජන රස වශයෙන් ගන්නවා. ආකාරයේ ලීලාව සිනහව දැන් පණ ඇති කෙනෙක් නම් ගමන බිමන ඇඳුම් පැළඳුම් අංගපසංග මේ සියල්ල කෙරෙහි Tamanට ගලපලා ඇලෙනවා. අකමැති නම් ගැටීමක් ඇති කරගන්නවා. Taman කැමති නැහැ කියලා තරහව අමනාපේ පටන්. බලන්න සිද්ධ වෙනදී. දැන් ඒ විතරක් නෙමෙයි ඇලෙන ස්වභාවයේදී මෙන්න මේ දේ සකස් වෙන්න පුළුවන්. චක්කු විඤ්ඤයා රූපා ඉට්ඨා කන්තා මනාපා පිය රූපා කාමෝපසංහිතා රජනීය. ඊට වඩන මන වඩන ප්‍රියදැහි කාමයෙන් යුත් ඇලුම් කරන කියන ස්වභාවයෙන් සිත සකස් වෙනවා. එතකොට ඇසේ රූපය චක්කු විඥාණයෙන් හඳුනා ගන්නවා. ඊළඟට සිතුවිලි පවත්න්නේ කොහොමද? අර රාගයේ මුසුවයි. හැබැයි රාගයෙන් ඇලීමෙන් මුසුව පැවැත්වුවට ඒ ඇසෙහි රූපය සකස් වුණාම චක්කු විඥාණයෙන් හඳුනාගත්ත රූපය ඒකේ ආකාරයෙන්ම පවතිනවද? ඒ ආකාරයෙන් පවතින්නේ නැහැ. මේ සිතුවිලි ආකාරයෙන් පවතින්නේත් නැහැ. සියල්ල වෙනස් වෙනවා. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන් විසිරෙනකොට වෙනස් වෙනවා. ඒ වස්තුත් වෙනස් වෙනවා, මේ සිතුවිලිත් වෙනස් වෙනවා. එතෙන්දි මොකද වෙන්නේ? ඇලුනා වගේම එතෙන්දි ගැටීමක් ඇති වෙනවා. හට ගැනීම හා නැතිව යාම උදයව්වේ කියන ස්වභාවය අන්න එතෙන්දි අපි දකින්න ඕන. හැබැයි මේක තේරුම් ගත්තේ නැති අය මොකද වෙන්නේ? මුලින් ඇලුන ඊට වඩන මන වඩන ආදී වශයෙන් හිතලා නැත්තම් නිමිති ගත්තා. එයට මම කැමතියි, එය මගේ කියලා. එහෙම නැත්නම් අභිනන්දති අභිවදති අජ්ජෝසායතිට්ඨති. අරසෙන් රූපේ දැකලා Tamanට සමාන කරගෙන ගලපගෙන නිමිති අරගෙන අභිනන්දති සතුටු වුණා, අභිවදති ඒ ගැන කිව්වා, ප්‍රාර්ථනා කළා. අජ්ජෝසායතිට්ඨති හිතේ මුල් තැනක් දුන්නා. ඔය ඔක්කොම කලා කරනවා. හැබැයි වෙනස් වෙනකොට ඒ රූපේ තුල තිබෙන්නේ වෙනස් වීමක්, සාමාන්‍ය වශයෙන් මතු පිටින් දකින වෙනස් වීමක් වෙන්න පුළුවන්. පරම සත්‍ය වශයෙන් ඒ රූපේ තුල වෙනස් වීම කොහොමද සිද්ධ වෙනවා? චිත්තක්ෂණයක් පාසාම
උපාද තිතිබංග වශයෙන් හට අරගෙන බිඳින්නේ නැතිව යාම පවතිනවා. නමුත් බාහිර වශයෙන් දි รา ගෙන යාම වර්ණය වෙනස් වීම ආදී වශයෙන්ුත් ඒ වෙනස් වීම තිබෙනවා. ඒ වගේම සිතුවිලි වලත් වෙනස් වෙනවා. දැන් ප්‍රිය වස්තුවට මුලින් කැමතියි කියලා ඇලිලා හැබැයි ටික වෙලාවකින් මේ සිතේ සිතුවිලි පහළනවා දැන් ඒක ඇති කියලා. අර අභාවිත හිත සියලු සංස්කාර ධර්ම ස්කන්ධ පංචකයත් මුල් කොටගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට සිත පුරුදු කරන්න. ලෝභ දෝෂ මොහ සංසිඳවන්න ටික ටිකවත් පුරුදුන කරපු අභාවිත හිත මුලින් ප්‍රිය භාවයෙන් ඇලුනා විස්තර කළා වගේ නිමිති ගත්තා. ඊට වඩන මනවඩන ආදී වශයෙන්ුත් අරමුණු සකස් කරගත්තා. හැබැයි අර රූපේ බාහිර ස්වභාවය හෝ එහෙම නැත්තම් මේ සිතේ සිතුවිලි වෙනස් වෙනවා. දැන් ඇති. දැන් අලුත් පෙනුමක් ඕනේ කියලා. දැන් ගැටීමකට සකස් වෙනවා. දැන් මේ තමයි එක කොටසක් මා ඔබට කෙටියෙන් සඳහන් කළේ. දැන් මේ අදහස් කරන්නේ දැන් අර උපන්නා වූ කාම විතර්කයේ ඉවසන්නේ නැහැ, ඉවත් කරනවා, ගලවලා දානවා, බැහැර කරනවා, මුලින්ම නැවත හටගන්නේ නැති වෙන්න සිද්ධ කරනවා කිසි තැනකට සිත ගේන්න ඕන. සිත පුරුදු කරන්න ඕන. ආතාපි කෙලස් තවන වීර කියන තැන පැහැදිලි කරන්නේ එහෙමයි. දැන් බලන්න පින්නත්නේ කොයිතරම් ගැඹුරු දහම් කොටසක් එහි සකස් වෙලා තිබෙනවද කියලා නුවණින් දකින්න ඕනේ. දැන් වචනෙන් කියන්න පුළුවන් කෙලස් තවන වීරය තමයි මේ ආතාපි කියන්නේ කියලා. එහෙම කිව්වට වැඩි පිරිසකට එසේ කෙලස් සංසිඳවා ගන්නට පුළුවනිද? ඊටාම හොඳින් මේ ගැන දැනුම තියන අය ඉන්නවා. හැබැයි ඒ ඇත් නොදැනුවත්වම ඇසෙන් රූප කනෙන් ශබ්ද නාසයෙන් ආග්‍රහණ දිවෙන් රස කයින් ස්පර්ශ මනසට සිතුවිලි වශයෙන් මේ කාම විතර්කයත් එක්ක සකස් වෙනවා. නෙක්ඛම්මයට එන්නේ නැහැ. දැන් ආතාපි කෙලස් තවන වීරයට සම්පූර්ණ වෙනව නම් නෙක්ඛම්ම සංකප්පයට එන්න ඕනේ. නික්මීමේ සිතුවිලි සකස් වෙන. නමුත් අර කාම විතර්කම සකස් වෙලා තියෙනවා. හැබැයි කෙලස් තවන වීරය තිබෙන්න ඕනේ මෙන්න මේ කාමය. අපි එක රාගයේ, ලෝභයේ ආදී වශයෙන් ගමු. එය බැහැර වෙන්න ඕනේ. uppannං ව්‍යාපාද විතක්කං නාදි වාසේති පජහති විනෝදේති බන්ති කරෝති යන භවං ගමේති. උපන්නා වූ ව්‍යාපාද විතර්කය කියන්නේ තරහව. තරහ කියන තැන වෛරය, ඊර්ෂ්‍යාව, පරිගැනීම, ක්‍රෝධය, බද්ධ වෛරය, අමනාපය, ඉවසනා ස්වභාවය, නුරුස්නා බව කිවි මේ සියල්ලම. අර ආකාරයෙන්ම දැකලා එහි ආදීනවේ දැකලා බැහැර කරගන්න පුළුවන්කම තිබෙන්න ඕන. uppannං විහිංසා විතක්කං උපදුනා වූ උපදින්නා වූ හිංසා කිරීම, අන් අයට හිංසා කිරීම. Tamanට උන සමහර වෙලාවකට හිංසා කරන සිතුවිලි එන්න පුළුවන්. ඔය ආතතියක්, ආතාපි කියන වචනේ මෙතන ආතතිය කියලා සිංහල භාෂාවෙන් සඳහන් කරන්නේ. ආතතිය, දොම්නස, ක්ලමතේ, වික්ෂෝපයේ, විසාදයේ වශයෙන්. අන්න එවැනි සිතුවිලි වලදී Tamanටම හිංසා කරගන්න හිතන ඉඩ තියෙනවා. වසවිස බොන්න, වෙන කරදර කරගන්න ආදී වශයෙන්. අන්නයට හිංසා කරනවා කියන තැන. එවැනි සිතුවිල්ලක් ඇතුවත් ආතාපි. කෙලස් තවන වීරයකට සිත පුරුදු කරන්න පුළුවන්කමක් තිබෙන්න ඕනේ. දැන් එතෙන්දි තව අපි සරල වශයෙන් උපකාර කරගනිමු මේ ආතාපි කියන තැනට, කෙලස් තවන වීරය කියන තැනට. ඒ තමයි අස්සාදය, ආදීනවය, නිස්සරණය කියන වචන තුනත් වචන පමණක් නෙමෙයි. ජීවිතයට ගලපලාම එය මනාව වූ අවබෝධයක් ඇති කරගන්න. ලෝකේ දකින්න අස්සාදේ. අර මුලින් සඳහන් කරා වගේ සීලය අවශ්‍යමයි. සම්මුතිය තුල, පැවැත්ම තුල, මේ ලෞකික ලෝකයේ තුල සීලයම පිහිටලා පටන් ගන්න ඕනේ. ජටා සූත්‍රයේ දේශනා කළා වගේ බුදුරජාන් වහන්සේ සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය. සීලේම පිහිටලා තමයි ප්‍රඥාවන්ත මිනිසයා චිත්තං පඤ්ඤංච භාවයන් සිතයි නුවණයි වඩන්නේ. සමත විදර්ශනාවයි කියන්නේ. සිතයි නුවණයි වඩන්නේ සීලයෙන් පිහිටන්න ඕන. ඒතර ලෞකික ජීවිතයේ තුලත් ඔබේ ගමන මේ ධර්මයේ දකින්නත් පැවැත්මක්, සම්මුති පැවැත්මක් තිබෙන්න ඕනේනේ. ඒ ඉගෙනීම, රැකියාව, වෘත්තිය ආදී වශයෙන් ඒ සම්මුති පැවැත්මත් සීලේ පිහිටලා අර චිත්ත සමෝදානයෙන් අවබෝධයෙන් යුතුව කායික වාචික සංවරයෙන් යුක්තම කටයුතු කළ යුතු වෙනවා. අන්න ඒ ලෙසින් අස්සාදයේ දකින්න. දැන් බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්හාන මාසේ පටමස්මින් ගිම්මේ කිඹුල්වත් පුරයට යන ගමනේ මග දෙපස වන ගොමුවල මල් පිපිලා ගහකොළ වල ස්වභාවය භාග්‍යවතුන් වහන්සේ ඒ අනුමත කළ ආකාරය ගාථාවේ සඳහන් වන ඒ ಗುಣ සඳහන් කරනකොට, තුනුරුවන් ಗುಣ සඳහන් කරනකොට, ආර්ය සංඝ රත්නයේ ಗುಣ සඳහන් කරනකොට
සඳහන් කළ ආකාරය ඔබේ මතකයට ඒ අදහසින් දැනෙන්න ඕනේ. බුද්ධ රත්නයේ, ධම්ම රත්නයේ, ආර්ය සංඝ රත්නයේ ගුණ කෙසේද භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කියන අදහස එතෙන්දී බුදුරජාණන් වහන්සේගේ අනන්ත බුදු ගුණ මෙනෙහි කරනවා. ඒ හිතවලට දැනෙන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ පරිසරය පිළිබඳව උන්වහන්සේ දේශනා කළ අසාධ්‍ය ලෝකයේ දුටුවා. දිනක් බුදුරජාණන් වහන්සේ මහා කාශ්‍යප මහරහතුන් වහන්සේගේ සිවුර අතින් පිරිමැදලා මට සිලුටුයි කියලා කියන අසාධ්‍ය දකින්න. සියලු කෙලෙසුන් ප්‍රහාණය කළ බුදු උතුමු රහත් උතුමුත් ඒ ස්වභාවයයි. නුවණින් දකින්න. දැන් අසාධයෙන් දකින්නව හැබැයි ළඟට ආදීනවය. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම සංකතයක්ම පණ ඇති පණ නැති හැම වස්තුවක්ම අපි සංකත කියන වචනේත් ගමු, සංස්කාර කියන වචනේත් ගමු. හැම සංකත සංකාර වස්තුවම වහා නැසෙනවා. හට අරගෙන බිඳී නැති වෙනවා. කිසිවක් ස්ථිර සදාකාලික වෙන්නේ නැහැ කියන අදහස ආදීනවෙන් දකිනවා. එහෙනම් නිස්සරණ කෙලෙස් සමගින් ඇසුරු කළ යුතුනේ. පැවැත්ම තුළ සම්මුති පැවැත්ම තුළ ප්‍රඥප්ති පනවගෙන මම මගේ කියලා ඔබ නම් ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ ගේ දොර ධන ධාන්‍ය වශයෙන් පැවැත්වුවත් හැබැයි මේ ස්ථිරයි සදාකාලිකයි මමයි මගේ කියලා ධර්මයේ හැඳින්වෙන්නේ නිට්ටයයි සුඛයි ආත්මයි කියලා. නිස්සත්ත්ව නිජ්ජීවෝ. මේ ස්ථිර සත්‍යයක්, ස්ථිර ජීවයක්, පුද්ගලයෙක් මෙහි තිබෙනවා සිටිනවා කියන තැනකින් ගන්නෙ නෑ. මේ ධාතුස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත පුඤ්ජය හට අරගෙන බිඳී නැතිව යනවා. ධාතු කිව්වේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4 ස්කන්ධ පංචකය ඔබට මතකයි. රූප වේදනා සංඥා සංකාර විඥාන ආයතනයයි සඳහන් කළේ. චක්කුසෝත ගාන જીවහා කාය මන. මේ ධාතු ස්කන්ධ ආයතනයන්ගෙන් සමන්නාගත පුඤ්ජය අනිච්ච දුක්ඛ අනත්ත තිලක්ඛන ධර්මයට යටත්ය. ඒ නිසා සම්මුතිය තුල සීලේ පිහිටලා කටයුතු කරනවා පරමාර්ථ වශයෙන්. නේතං මම මගේ නොවේ. නේසෝ හමස්මි මම නොවේමි. නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ. මගේ වසඟේ පවතින්නේ නෑ කියන අදහස පවතිනවා. දැන් ඔන්න ආතාපි. එතකොට අර ඉපදුනා වූ කාම විතර්කයයි, ව්‍යාපාද විතර්කයයි, විහිංසා විතර්කයයි කෙලස් තවන වීරයෙන් යුක්තව සංසිඳනකොට මොකද වෙන්නේ? නික්කම්ම සංකල්පේ නික්මෙනවා. කාම විතර්ක වෙනුවට කාමයේ සංසිඳන සිතුවිලි සකස් වෙනවා. ඒ සිතුවිලි කාමයෙන් තොරයි. නික්කම්ම. ඒ වගේම අව්‍යාපාද සංකප්ප තරහ නැති සිතුවිලි සකස් වෙනවා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ආදී මුල් කොටගත් සතර බ්‍රහ්ම විහරණ මුල් කොටගත් සිතුවිලි සකස් වෙනවා. මීළඟට අවිහිංසා සංකප්ප හිංසා කරන්න නෙමේ අවිහිංසා හිංසා නැතිව තමාටවත් අනුන්ටවත් කිසිදු ආකාරයකින් සිත් සකස් වෙන්නේ ඇසෙන් රූප දකිනකොට කනින් ශබ්ද ඇහෙනකොට ආදී වශයෙන් නික්කම්මේ වගේම අව්‍යාපාදේ වගේම අවිහිංසා සංකල්ප සිතුවිලි සකස් වෙනවා. දැන් මේ ලෙසින් බලන්න කයෙහි ඇවතුම් පැවතුම් අනුව සිත සිහිය පිහිටුවනකොට ආතාපි කෙලස් තවන වීරය මෙතන තිබෙනවද කියලා. ඔන්න ඔය ආකාරයට තමයි මේ කෙලස් තැවීමක් ප්‍රහාණය සංසිඳවීමක් සිද්ධ වෙන්න ඕනේ. අපි ඒක වචන වලින් ගම් පින්වත්නි කය ධම්මං වය ධම්මං විරාග ධම්මං නිරෝධ ධම්මන්ති. ෂය වෙන්න වය වෙන්න නොඇලී සිටින්න හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන මේ නිරෝධයත් අවබෝධ වන ආකාරයෙන්ම ආතාපි සකස් වෙන්න ඕනේ. දැන් මේ අවබෝධය ටික ටික සකස් වෙනවා. දැනුම අවබෝධයට ගේනකොට ධර්මයේ හඳුන්වන්නේ අනුමානයෙන් පවතින ඥානය. අනුමාන ඥානය. ඒක විතර ඇසීමෙන් පොතපත කියවීමෙන් සාකච්ඡා කිරීමෙන් මේ ආදී වශයෙන් මානසිකාරය කිරීමෙන් ඥානයක් ලබනවා. දැන් මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් පළමුව සකස් වෙන්නේ ඥානය. ඒ ධර්මයේ හඳුන්වන්නේ පුතුපඤ්ඤා බවට පත් කරගන්න. ලෝභ දෝෂ මෝහ බැහැරවන තැනට සකස් කරගන්න ධර්මයේ පෙන්눔 කරන්නේ. එයනේ තවදුරටත් විස්තර කර ඔබට මතකයිනේ පින්වත්නි. සුතා අහනවා. ලෝභ දෝෂ මෝහ සංසිඳනාකාරයෙන් අහනවා. දතා මතකේ තියා ගන්නවා. පරිචිත සුතා දතා වචසා පරිචිතා වචනේ නැවත පුරුදු පුහුණු කරනවා. මනසානුපෙක්කිතා නැවත මනසේ කාර්ය කරනවා. මෙනෙහි කළ බලනවා. සම්මුතිය මෙයයි. පරමාර්ථය මෙයයි. සම්මුතිය මේ ලෞකික පැවැත්මක්. හැබැයි පරමාර්ථය තමයි පරම සත්‍ය. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මයට මුල් වෙන්නේ. එතන සම්මා ප්‍රඥාව අවශ්‍යයි කියලා දකින්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. දිට්ඨිය සුපටිවිද්දා. සක්කාය දිට්ඨිය බැහැර කිරීමේ පටන් සම්මා ප්‍රඥා පහළ වෙන අවස්ථාව දක්වාම
ඒ දේ සිදුවිය යුතු වෙනවා. දැන් ඒ අදහසෙන් ආතාපි වෙන්න ඕන. එයත් ඊටාම කෙටියෙන් පින්නති මා සඳහන් කළේ. ආතාපි සම්පජානෝ. සම්පජානෝ. පරීක්ෂාකාරී නුවණ. මොන පරීක්ෂාකාරී නුවණද? විදර්ශනාවෙන් යුතු පරීක්ෂාකාරී නුවණ. මොකද්ද විදර්ශනාව කියන්නේ? විපස්සන, විදස්සන, විදසුන්. වෙනස දකිනවා. විශේෂයෙන් දකිනවා. මොකද්ද වෙනස? සියලු සංස්කාර ධර්මයෝ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කණයට යටත්ය. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් භංගයට යන්නේ විනාශයට යන්නේ නැතුව යන්නේ. ඔන්න විදර්ශනාව තිබෙන්න ඕන. අනිච්ච දුක්ඛ අනාත්ම වූ තිලක්කන ධර්මයට යටත් කොට දකින්න පණ ඇති පණ නැති සියල්ලම එසේ දකින්න එසේ දැකලා අවබෝධයෙන් සම්මුතියට පැවැත්වුවට මම මගේ කියලා ප්‍රඥප්තිය පනව ගත්තට නම් පවත්ව ගත්තට පරමාර්ථ වශයෙන් ලෝභ දෝෂ මෝහ සකස් නොවන ආකාරයෙන් සිත සිහිය පිහිටවන්න සිත සිතුවිලි සිහිය පිහිටවන්න පුළුවන්කම ලැබෙන්න ඕන. දැන් මේ මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවම කායානුපස්සනාවම තිබෙන කොටසක් අපි ගමු. ඒ සම්පජාඤ්ඤ කියන වචනේ තේරුම් ගන්න. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. යාවදේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. සම්මුතියට මම මගේ කියලා කිව්වට පරමාර්ථ වශයෙන් මෙතන මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා කිසිවක් ගන්නට බෑ. අත්තිකායෝතිවා කයක් පවතිනවා. හැබැයි කය සම්මුති කය. සම්මුතියෙන් පවතන ධාතු ස්කන්ධ ආයතන සමන්නාගත පුඤ්ජය. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. ආස්වාස ප්‍රස්වාසයේ ඔස්සේ ඔබට දැක ගන්න මට දැක ගන්න පුළුවන්කම ලැබෙන්න ඕනේ. මනාකොට ආස්වාස ප්‍රස්වාසයේ සිහිය පිහිටුවනකොට මේ ආස්වාස ප්‍රස්වාසයේ සකස් වෙන්නේ මේ ස්කන්ධ පංචකයේ ඇසුරු කොටගෙන නේද කියලා රූපයේ තුල නාස් කුහරයෙන් ඇතුල් වෙලා නාස් කුහරයේම පිට වෙනවා. එතකොට වේදනා සංඥා වලින් අපි හඳුනා ගන්නවා විඳීම දකිනවා සංඥාවෙන් හඳුනා ගන්නවා සංස්කාරවලදී අරමුණු සකස් වෙනවා විඥාණයෙන් නැවතත් ඒ හඳුනා ගැනීමකට එනවා. මේ සියල්ලම අනිච්ච දුක්ඛ අනාත්ම වූ තිලක්කන ධර්මයට යටත්ය කියලා හඳුනා ගන්නවා. සම්මුතියට මම මගේ කියලා පැවැත්වුවට පරමාර්ථ වශයෙන් මෙතන මම හෝ මගේ වශයෙන් කිසිවෙක් හෝ කිසිවක් පවතින්නේ නැහැ කියලා අවබෝධයෙන්ම දකිනවා අවබෝධයෙන් ඇති කර ගන්නවා. යාවදේව ඥානමත්තාය පතිස්සිත මත්තාය පතිස්සති මත්තාය. ඒ අවබෝධයේ සකස් වෙන තෙක්ම දැන් ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි සිහිය යොමු කරන්න පුළුවන්. කායානුපස්සනාවේ ආනාපාන පබ්බේදී හඳුන්වනවා. සෝ සතෝ අස්ස සති සෝ සතෝ පස්ස සති. ආස්වාසය සිද්ධ වෙනවා ප්‍රස්වාසය සිද්ධ වෙනවා දකිනවා හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්න ඕනේ අර අවබෝධයේ සමගි. සම්මුතියට පැවැත්වුවට මම මගේ කියලා පරමාර්ථ වශයෙන් මෙතන ස්ථිර සදාකාලික සැපත් තිබෙන දිගින් දිගට එක්ව පවත්නා කිසිවෙක් හෝ කිසිවක් මෙහි නැත කියන අදහසින් අපි දකින්න ඕනේ. මෙහි පවතින උදේවයක් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස්වල හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන අවබෝධයෙන් ඒ දැක්මක් ඇති කරගෙන ආස්වාස ප්‍රස්වාසය සිද්ධ කළා. අවසානයේ මෙන්න මේ අවබෝධය එන්න ඕනේ. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. විනාශ නොවන දෙයක් හටගන්නේ. නැති නොවන දෙයක් උපදින්නෙත් නැහැ. විනාශ නොවන දෙයක් හටගන්නේ නැහැ. යමක් උපදිනවද හටගන්නවද පහළ වෙනවද ඒ හැම දෙයක්ම වෙනස් වෙනව නැති වෙනව විනාශයටපත් වෙනවා. නචකින්චි ලෝකේ උපාදීයති කිසිවක් උපදින්නේ නැහැ. සත්ත්ව සංස්කාර ලෝකයේ තුල යමක් හටගන්නේද ඒ හැම නැසෙන සුළුයි. මෙන්න මේ අවබෝධය. දැන් සම්පජඤ්ඤයට මා සඳහන් කළේ. මෙන්න මේ සම්පජානකාරී බව විදර්ශනායෙන් යුක්ත බව සියලු සංකත සංඛාර ධර්මයෝ අනිච්ච දුක්ඛ අනාත්ම වූ තිලක්කන ධර්මයට යටත්ය කියන අදහසක සිත පාතගෙන සම්පජඤ්ඤ ආතාපි සම්පජාන සම්පජානෝ යදහස් තියෙනවා සම්පජඤ්ඤේ සාත්තක සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ අසම්මූල සම්පජඤ්ඤේ. දැන් සම්පජඤ්ඤේ එතෙන්දි තවත් කොටස් 4කින් පෙන්වම් කරනවා. පින්නතුලට මතක තියාගන්න පුළුවනිද? දහන් දැනුම තියෙන ඇත්තෝ බොහොමයක්
මේ මතක් කරගන්නකොටම ඔබට දහම් මෙසින් දැක ගන්න පුළුවන්. කරුණු මතක තියාගන්නව පමණක් නෙවෙයි දහම් මෙසින් මතක තියාගන්න. යමක් කුසල් නම් එය සාර්ථකයි. ලෝභ දෝෂ මෝහ සංසිඳවමින් නම් අරමුණු සකස් වෙන්නේ ඔබ අරමුණු පරිහරණය කරන්නේ සාත්තක සම්පජාඤ්ඤය. සප්පාය සම්පජාඤ්ඤය Tamanට මේ සිහිය පිහිටවන්න පරමාර්ථ වශයෙන් සිහිය පිහිටවන්න සියල්ල සකස් වෙන සප්පාය සකස් වෙනවා. ඒක තමන්ගේ සීලය ගැන හිතන්න පුළුවන්, වයස ගැන හිතන්න පුළුවන්, ශාස්ත්‍රූන් වහන්සේ ගැන හිතන්න පුළුවන් එහෙමයි. ඒ වගේම ඍතු වශයෙන්ුත්, ආහාර වශයෙන්ුත්, පරිසරයේ වශයෙන්ුත්, ආශ්‍රය වශයෙන්ුත් සප්පාය වෙන්නත් පුළුවන්. තමන්ගේ මාර්ගයට ගැලපෙන ආකාරයෙන් නොඇලී, නොබැඳී, නොගැටී, නුමුලාටපත් නොවෙන්න පරිසරයක් අජ්ජත් බහිද්ද වශයෙන් ආධ්‍යාත්මික තමා කෙරෙනුත් බහිද්ද බාහිර ආරම්මණයන් ගෙනුත් සකස් වෙනකොට සප්පාය සම්පජාඤ්ඤය හොඳින් දැනෙනවා. ඊළඟට ගෝචර සම්පජාඤ්ඤය. එනම් අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හොති. ඉදිරියට ගමන් කළත් පිටුපසට ගමන් කළත් සම්පජානකාරී හොති. ඒ පරීක්ෂාකාරී විදර්ශනා පරීක්ෂාකාරී නුවණ තියෙනවා. කුමද්ද? ඉදිරියට ගමන් කළත් පිටුපසට ගමන් කළත් ධාතු ස්කන්ධ ආයතනයන් සංගෙන් සමන්නාගත පුඤ්ජය තමයි මේ සම්මුතියට මම මගේ කියලා පවත්වන්නේ. එය තමයි. දැන් අපි සක්මන් භාවනා කියන තැන ගත්තොත් දකුණු පාදයේ ඔබට දැන් කාය විඤ්ඤාප්තියෙන් කය ඔසවන්න අර වායුවෙන් සකස් කොට දෙනවා. එතකොට ධාතු හතරේම සම්බන්ධයක් තියෙනවා. වායු ධාතුව මුල් වෙලා එතකොට කාය විඤ්ඤාප්තියෙන් ඔසවල දෙනවා. දැන් ඔසවනවා. ඉදිරියට තල්ලු වෙනවා. බිම තබනවා. ඊළඟට ඊළඟ පාදයේ වශයෙන්. දැන් මේ සකස් මේ සිතට ගත්තේ මේ පුඤ්ජය මම කියන ස්කන්ධ පංචකය. මොකද්ද දැන් අවබෝධයේ තියෙන දැනුම ඇති කරගන්නේ? අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත්ය සම්මුතියට මම මගේ කියලා පවත්වනවා. ඔබට වැටහෙන විදියට සීලේ පිහිටලා අවබෝධයෙන් කවල පොල නාවල පිරිසිදු කරලා අවතුම් පැවතුම් පවත්වනවා. හැබැයි උපාදාන වෙන්නේ නැහැ. මගේ මම විස්තරයි කියලා හිතෙන් දැඩිව ගන්න හේතුව හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැතුව යනවා. අනිච්ච දුක්ඛ අනත්තනං වූ තිලක්කන ධර්මයට යටත්ය. දැන් මේ දේශනාව භාවනාවක් වගේ ඔබේ හිතට දැනෙන්න ඕනි පින්වත්නි. මගේ හිතටත් අවබෝධය ඇති කරගෙන තමයි මම මේ භාවනාව ඔස්සේ සමාධියත් ඔස්සේ ඔබට මේ පෙන්눔 කරන්නේ. ඔබටත් ඒ දැනෙන්න ඕනේ. අනේ ඔස්සේ දැන් ඔබට දැනෙනවා. ওই විදියට ඉදිරිය බැලුවත් පිටිපස බැලුවත් දෑත දෙපේ හැකුල සම්මන්ජිතේ පසාරිතේ දෑත දෙපේ දිගු කරත් හැකුලුවත් පාත්‍රයේ සිවුරු පරිහරණය කරනකොට ඊළඟට අසීතේ පීතේ කායිතේ සායිතේ ආහාර ගන්නකොට එය දැනෙනකොට විකනකොට රස දැනෙනකොට ගිලෙනකොට මේ හැම අවස්ථාවකදීම පවා ඔබට අර අවබෝධයෙන් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙනවා කියන තිලක්කන අවබෝධය දැන් තියෙනවා. අන්න ඒ සම්පජානකාරී විදර්ශනාවෙන් යුතුව තමයි දැන් මේ ආහාර ගැනීම සකස් වෙන්නේ. රසය දැනුණත් රස තෘෂ්ණාව හටගන්නේ. දැන් භාග්‍යවතුන් වහන්සේ ගැන දේශනා කරනකොට බ්‍රහ්මය සූත්‍රයේ සඳහන් කළා. රසපටි සංවේදීච සෝපනකෝ භවං ගෝතමෝ ආහාරං ආහාරේති නොච රසරාග පටි සංවේදීච. උත්තර මානවකයා තමන්ගේ ගුරුවරයා ළඟට ගොස් කියනවා පරීක්ෂාවකින් අනතුරුව ඒ ගෞතමයන් වහන්සේට ආහාරයේ රස දැනෙනවා. ජීවහා ප්‍රසාදයට රසය දැනෙනවා. නමුත් ඒ රසය රාගයෙන් පරිහරණය කරන්නේ. රස රාගයේ රස තෘෂ්ණාව නැහැ. දැන් අපටත් දැන් මේ සම්පජඤ්ඤයේදී ඇසෙන් රූපය දකිනකොට අර සීලේ පිහිටලා සම්මුතිය තුළ හොඳ නරක කුසල අකුසල කල්යාණ හා නොහොඳ ආදී වශයෙන් අපි දකිනවා. හැබැයි හොඳයි කුසල් යහපත්ය කියලා උපාදාන කරගන්නේ නැහැ, සංයෝජන කරගන්නේ නැහැ, දෙඩිය බැඳෙන්නෙත් නැහැ. හැබැයි අකමැති අරමුණු වල ගැටීමකුත් නැහැ. එතන තියෙන්නේ හේතුඵල ධර්මයන්ගේ ක්‍රියාවලිය. නාම රූප ධර්මයන්ගේ ක්‍රියාවලිය. පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ ක්‍රියාවලිය. මේ හේතුන් ප්‍රත්‍ය කරගෙන මේ ඵලය සකස් වෙනවා. මේ හේතුන් උපකාර කරගෙන ඵලය සකස් වුණා වගේම ඒ උපකාර වූ හේතුන් බැහැර වෙනකොට විසිරීලා යනකොට අර ඵලයත් විසිරීලා යනවා, නැති වෙලා යනවා. ඒතර අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං ආදී වශයෙන් ඔබට අපට හුරු පටිච්ච සමුප්පාද පෙළ සඳහන් කරනකොට පෙන්눔 කළ ඒ අදහසමයි. එතකොට සප්පාය සම්පජඤ්ඤයේදී ඊළඟ සඳහන් කළ ගෝචර සම්පජඤ්ඤයේදී ওই විදියට. ඒ විතරක් නෙමෙයි. වැසිකිළිය කැසිකිළිය පරිහරණයේදී උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරියෝද.
වැසිකිළිය කැසිකිළිය පරිහරණය කොට ශරීරය පිරිසිදු වෙන අවස්ථාවේ විදර්ශනා නුවණින් සිහිය පාත්තන්න පුළුවන්කම ලැබෙනවා. අවසානයේ ගතේ, තිතේ, නුසින්නේ, සුත්තේ, ජාගරිතේ, වාසිතේ සම්පජානකාරී හොති. තුන්හි භාවයේ සම්පජානකාරී හොති. ගමන් කළත් ගතේ, තිතේ නතර වී සිටිනකොට, නිසින්නේ වාඩි වී සිටිනකොට, සුත්තේ නිදන ඉරියව, වාසිතේ කතා කරනකොට, ජාගරිතේ නොනිදා සිටිනකොට, වාසිතේ කතා කරනකොට තුන්හි භාවයේ නිස්සද්දව සිටින විට පවා ඒ සම්පජඤ්ඤය පාත්තන්න ඕනේ. දැන් සාත්තක සම්පජඤ්ඤය, සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, අසම්මූල සම්පජඤ්ඤය. සම්මුතියට මම මගේ කියලා පැවැත්වට පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ නැහැ, ඒ තුල මම නැහැ, මගේ වශයෙන් පවතින්නේ නැහැ කියන අවබෝධය සම්මුතියේ පරමාර්ථයේ තිබෙනවා. ඔන්න පින්වත්නි කෙටියෙන් මම මෙයත් කෙටියෙන් මේ හැඳින්නුවේ. සම්පජාන ආතාපි හා සම්පජඤ්ඤ කියන වචනේ. ආතාපි සම්පජානෝ. මීළඟට සතිමා. සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. විනේය ලෝකේ. සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස. අභිජ්ජා කිව්වේ දැඩි ආසාව. දෝමනස කිව්වේ දුම්නස, පටිගය, තරහව, අමනාපය. විනේය සංසිඳවන්නේය, බැහැර කරන්න. ඒ වෙනුවෙන් සතිමා තියෙන ආතාපි කෙලස් තවන වීරිය, සම්පජානෝ විදර්ශනාවෙන් යුතු පරීක්ෂාකාරී නුවණ සතිමා. දැන් මේ සතර හතිපට්ඨානෙ පුරුදු කරන ලද සිහියම පවත්වන්න ඕනේ. පින්වත්නි මා ඊටාම කෙටියෙන් මේ කායානුපස්සනාවේ කොටස සඳහන් කළා. දැන් කායානුපස්සනාවේ දැන් ආනාපාන සතිය මුල් කරගෙන අපි යන්තම් වචනයක් මුල් කොටස විතර සඳහන් කළා. සෝ සතෝ අස්සසති, සෝ සතෝ පස්සසති. ආස්වාසේ ප්‍රස්වාසේ පරමාර්ථ ධර්මයේ මුල් කරගෙන සිහිය පිහිටවන්නේ කෙසේද කියන අදහස පෙන්වමු කළා. ඊළඟට ඉරියාපත භාවනාවේ ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. නිසින්න තිට්ඨෝවා තිටුම්හි තිට්ඨෝම්හි इति පජානාති. නිසින්නෝවා නිසින්නෝම්හි इति පජානාති. සයානෝවා සයානෝම්හි इति පජානාති. ගමන් කරනකොට ගමන් කරන්නේ මේ දැනගන්නවා. ඒ කියන්නේ ගලක මුලක පාදයේ හැපෙන්නේ නැතුව මම දැන් මගේ පාරේ යනවා කියන තැනම නෙමෙයි. ඒකේ ලෞකික ලෝකේ සම්මුතියක්. ඒක අවශ්‍යයි. නමුත් පරමාර්ථ වශයෙන් ගමන් කරන්නේ මේ දැනගනිමි. බලන්න ඔබම දැන් මෙනෙහි කළ බලන්න මොකද්ද මේ අදහස් කරන්නේ කියලා. අර මුලින් විස්තර කරගත්ත වගේ සම්මුතියට සත්‍යෙක් මේ මම. හැබැයි පරමාර්ථ වශයෙන් මෙතන මම කියලා කෙනෙක් හෝ යමෙක් හෝ යමක් නැහැ. මෙතන තියෙන්නේ ධාතු හතරක්. පඨවි ආපෝ තේජෝ වායෝ. ඒක ස්කන්ධ පංචකය තුල තියෙනවා රූපස්කන්ධේ. තද ගතිය, වැగిරෙන බව, උස්නේ වායුව. එතකොට අපි කෙටියෙන් ගමු මෙතන මේ ස්කන්ධ පංචකය පවතින්නේ. එය තමයි මේ ගමන් කරන කාය ගමන් කිරීම තුළ කාය විඤ්ඤාප්තිය, කතා කරනකොට වචී විඤ්ඤාප්තිය. මේ ආදී වශයෙන් දැන් අපිට දැක ගන්න පුළුවන්කම තිබෙනවා. ඒතර ගමන් කරන්නේ මේ දැනගන්න. එතකොට මේ ස්කන්ධ පංචකය මුල් කරගෙන ගමන් කළත් කිසිදු ආකාරයකින් ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් ඇලීමක් හෝ ගැටීමක් සිදු වී තුනේ සම්මුතිය තුළ පවතින පුළුවන් ඔබට. දැක්මත් තුළ, ඇසීමක් තුළ හඳුනා ගන්නවා. අකමැති දේවලුත් හඳුනා ගන්නවා, දකිනවා. හැබැයි ගැටීමක් ඇති කරගන්නේ අකමැති කියලා දකිනවා. කවුරු හරි පාපයක් සිද්ධ කරනවා නම් ඒක වැරදි. ඒක ලෝභ දෝෂ මුල් කරගත් ප්‍රාණඝාත, සොරකම්, කාම මිත්‍යාචාර, බොරු කීම්, මදයට ප්‍රමාදයට හේතු වෙන මත් අතර මද්ද්‍රව්‍ය පරිහරණය කිරින් දකිනවා. ඒ නොකළ යුතු දෙයක්. හැබැයි තරහ වෛරය ඇති කරගන්නේ නැහැ. අන්න එතෙන්දි පරිස්සම් වෙන්න ඕන. ඒව දකිනකොට මට තරහ ගියා. මට කේන්තියක් ආවා. අන්න එහෙම આવොත් කියන එක ගැනම නෙමෙයි, සිතේ සිතුවිලි පහළ වුණොත් අපි සමාධියෙන් බැහැර වුණා. අර කයෙහි ඇවතුම් පැවතුම් අනුව සතියෙන් ආතාපි කෙලස් තවන වීරියෙන් සම්පජඤ්ඤයෙන් විදර්ශනාවෙන් යුතු පරීක්ෂාකාරී නුවණින් සිහිය පවත්වන්න ඕන කියන එක. මේ සත්ත්ව සංස්කාර ලෝකයේ දැඩි ආසාවන් හා ගැටීම විනය බැහැර කරන්න සිහිය පාත්තන එක නැති වෙලා ගියා. ඒ නිසානේ කැමැති අරමුණ ඇලීම හා රකමැති අරමුණ ගැටුනේ. කැමැති අරමුණ නැත්තම් ප්‍රියයි කියන තැන කල්යාණවන්තව උපාදාන කරගන්න නැතුව දැඩිව හිතෙන් රූපයට, ශබ්දයට ඇලීමක් කරගන්න නැතුව හටගත් වගේම නැති වෙනවා කියන අන්නේ සමාධිය සංසිඳීම සකස් වෙන්න ඕන. අර ආතාපි සම්පජානෝ සතිමා කියන වචන තුනෙන් මේක මතු කරන්නේ. එතකොට අකමැති අරමුණ දකිනවා. හඳුනා ගන්නවා අකමැති කියන එක. කල්යාණ මිත්‍රෝ යම් වෙලාවක නම් කියලා දෙන්න පුළුවන්. දැන් තමන්ගේ සමාධිය තුල නම් කියලා දෙන්න යමක් නැහැ. හැබැයි තමා හඳුනා ගන්නව නරකයි කියලා. හැබැයි කේන්තියක් අමනාපයක් නැහැ. ඒකට උපකාර වෙනවා ආතාපි සම්පජානෝ සතිම.
එතකොට ගමන් කරන බව දැනගන්නවා කිය ඔය අදහසත් එක්ක. නැතු මේ ව්‍යායාමයකට කායික ව්‍යායාමයකට මම ගමන් කරනවා කියන අදහසම නෙමෙයි. දැන් සක්මන් භාවනාවේදීත් මේ අදහස තියෙන්නේ නැතුව මම මේ දැන් කකුල උස්සනවා ඉස්සරහට යනවා දැන් තියෙනවා දැනෙනවා. ඒක පළවෙනි මූලික පියවර. ඒක අවශ්‍යයි. ඒ සිහියෙන් තමයි පටන් ගන්න ඕනේ. හැබැයි පරමාර්ථ ධර්මය තමයි ඊළඟට ඇසුරු වෙන්න ඕනේ. ඊළඟට නතර වී සිටිනකොට මේ ස්කන්ධ පංචකයේ ස්වභාවය, වාඩි වෙනකොට ස්කන්ධ පංචකයේ ස්වභාවය, සයනය කරනකොට නිදන ඉරියව්ව, එතකොට ඒ අදහසම පවතින්න ඕනේ. පරමාර්ථ වශයෙන් දකින්න ඕනේ. ඊළඟට නැවත සම්පජාඤ්ඤ භාවනාව කියලා අපි අර විස්තර කර සම්පජාඤ්ඤ කොටසම තියෙන අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී කියපු කොටසමයි. ගමන් කළත් ඉදිරියට ගමන් කළත් පිටිපසට ගමන් කළත් විදර්ශනාවෙන් යුතු පරීක්ෂාකාරී නුවණ පිහිටවන්න කියන අදහසයි. ඊළඟට ධාතු මනසිකාර්ය. මේ ශරීරය මුං මෙනේරි වී ආදී වශයෙන් ධාන්‍ය දාලා තිබෙන බැඳලා තියෙන කට බැඳලා තියෙන ගෝණියක් නම් මේක අල්ලලා බැලුවත් ලිහලා බැලුවත් මොනවද මේකේ තියෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මන් සංධියකට ගිහලා හතර මන් හන්දියකට ගල යම් පුද්ගලයෙක් සතිපට්ඨානයේ දක්වන සූත්‍රය ගව ඝාතකයෙක් ඔහුගේ අතවැසිය ගවේ කපල මරණයටපත් කළ කවල මේ කෑලි අතුණු බහන් ඇතුලේ තියෙන කෑලි මේවා අඳුන ගන්නවා තේරුම් ගන්නවා මේ කොටස් කියලා. අර අපි සඳහන් කළ මේ මෙනේරි වී මුං ආදීන් පිරුණු ගෝණියක් ලිහලා බලනවා. මේක ඇතුලේ මොනවද තියෙන්නේ? දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන්. කේසා ලෝමානක දන්තා තචෝ වශයෙන් ඒ කුණප කොටස් දෙකම මේ හතරට එකතු කරලා බලන්න පුළුවන්. පඨවි කොටසට තද ගතියට ඒක අඩු වේගෙන යනකොට තචෝ ආදී වශයෙන් යනවා සමාධි වශයෙන්. වැඩිම ඇට කියන තැනින් පඨවි කියන්නේ පොළව තද ගතිය. කේසා ලෝම ආදී වශයෙන් දෙතිස් කුණප කොටස් පිළිවෙලට කිව්වොත් පළවෙනි 20ම පඨවි ධාතුවට අයිති. පිත්තන් සිම්ම වශයෙන් 21 22 පටන් අවසන් 12 ආපෝ ධාතුවට අයිති. ඊළඟට තේජෝ ධාතුවට ජරාපන, සන්තාපන, පරිදහන, පාචක දිරාගෙන යනවා, දැවෙනවා, පිච්චෙනවා, රත් වෙනවා කියන අදහසෙන් ඒ තේජෝ ධාතුව. ඊළඟට වායෝ ධාතුව. උද්දංගමන වායෝ උඩට, අදෝගමන වායෝ යටට. අංගමංගානුසාරී එහා මෙහා ගමන් කරන කුච්චිසේ කොටේ කුසේ කොට්ටාසේ බඩවැල් අතර. ඊළඟට ආස්වාස ප්‍රස්වාස. ආස්වාසය ප්‍රස්වාසය මේ සයාකාරිකෙන් දැක්වුවා. දැන් මේ ආකාරිනුත් අපිට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර ධාතු මනසිකාරයෙන් දකින්න ඕන. ඒ දැක්ම තුලින් නැවතත් මොකද්ද වෙන්න ඕනේ? ආතාපි සම්පජානෝ සතිමා. කෙලස්තවන වීරෙන් පරීක්ෂාකාරී විදර්ශනාවෙන් පුරුදු කරන ලද පරීක්ෂාකාරී නුවණින් සතිමා සතර හතිපට්ඨානෙන් පුරුදු කරන ලද සිහිය පවතින. මොකටද? විනීය ලෝකේ අභිජ්ජා දෝමනස මේ සත්ත්ව සංස්කාර ලෝකේ දැඩි ආසාව සහ පටිගය වෙනසීම. ඒ කියන්නේ ලෝභය, පටිගය කියන්නේ තරහව, අමනාපය කියන්නේ ලෝභ දේශ. අර අවබෝධයට එනකොට මෝහය අමෝහයට එනවා. එතකොට ස්වභාවයෙන්ම ලෝභ දෝෂ සංසිඳෙන්න ඕනේ, බැහැර වෙන්න ඕනේ. ඊළඟට පින්වත්නි මේ කායානුපස්සන සඳහන් කරන ආකාරයෙන් නැවත පටික්කුල සංඥා පෙන්වම් කරනවා. ඉමමේව කායං උද්දම් පාදතලා අදෝ කේසමත්තකා තචපරියන්තම් පූරං නානප්පකාර අසුචිනෝ පච්චවෙක්කති. පාදාන්තයේ පටන් හිස් මුදුන දක්වා ගලපල බැලුව. නොඑක් විදිය අපමිත්‍ර දැයෙන් පිරුණු. ඉමමේව කායං උද්දම් පාදතලා වලලු කර ඉඳලා පාදාන්තයේ පටන් අදෝ කේසමත්තකා හිස් මුදුන දක්වාම කේසමත්තකා කිව්ව එකයි. හිස් මුදුන දක්වාම තචපරියන්තං පූරං මේ සමින් වහලා තිබෙන නානප්පකාර අසුචිනෝ නොඑක් විදිය අපවිත්‍ර දැන් පිරුණු. අන්නේ ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. දැන් පටික්කුල සංඥාව ගන්නේ අර පිළිකුල කියන සාමාන්‍ය ලෝකේ පිළිකුල කියන අමනාපය පටිගය මුල් කරගෙන නෙමෙයි. ධර්මයේ හඳුන්වන්නේ නිබ්බිදාව පිණිස. එතන වචනේ තේරුම ගත්තොත් කලකිරීම, අපි ඒක විස්තර කරගනු සංවේගය. මුනතරං කවල පෝල නාවල පිරිසුදු කළා අට්ඨීනං නගරං ගතං මන්සලෝහිත ලේපනං ආදී වශයෙන් සඳහන් කර විදියට මෙයට සැකිල්ල මස් ඔබ්බල ලේවලින් ආලේප කරලා මේ පවතින. යත්ත ජරාත මච්චුච ජරාවයි මරණයයි තමයි මේක අවසන් තියෙන්නේ. ළඟට මානෙන් උඩඟු කමින් මේක සමහර කෙනෙක් පුරවගෙන ඉන්නවා. මමයි මගේ ස්ථිරයි සදාකාලිකයි කියලා. අන්න එහෙම නොවිය යුතුයි.
සංවේගයක් ඇති වෙනවා. මේ වෙනුවෙන් නේද ඇසට රූප කණ්ඨ ශබ්ද ආදී වශයෙන් මේ අසාදී ආයතනයන් 6න් රූප ශබ්ද ආදී අරමුණු 6 අවසානයේ චක්කු විඥාන සෝත විඥාන ආදී විඥාන 6 ඊළඟට චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජනා වේදනා 6 ආකාරයකින් පස්සය ඊළඟට සැප දුක් මධ්‍යස්ථ විඳින් ආදී වශයෙන් මේ ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් උපදවා ගන්නේ මේ දෙතිස් කුණපයන්ගෙන් පිරිපුන් වූ පුංජයක් වෙනුවෙන් නේද? නව දොරටු වලින් ගලනා අපවිත්‍ර දෑ පිරිසිදු කරගන්න මොනතරම් වෙහෙසෙන්න ඕනේද? මේ යථා ස්වභාවය දකින සංවේගයක් ඇති වෙන්නේ. සම්මුතිය තුළ පවත්වන මොකද ධර්මයේ දැක ගන්න ආසාවන් ප්‍රහාණය කරන්න කෙලෙස් ප්‍රහාණය පිණිස මිස්කන්ධ පංචකය අපිට පවත්වා ගන්න වෙනවා. ඒ පවත්වාගෙන තමයි ඒ කෙලෙස් ප්‍රහාණය පිණිස අවබෝධය ගන්න ඕනේ. දැන් මේ දවස්වල පවත්නා කොරෝනා උදුරත් එක්ක අසනීපුනොත් ආසාස ප්‍රසාස කරගන්න බැරිුණොත් කොහොමද ධර්මයේ දකින්නේ ජීවිතේ නැති වෙයි. අනේ නිසා නිරෝගී වෙන්න ඕනේ මේ ස්කන්ධ පංචකයේ පැවැත්ම කරන්නේ ඇලීමකින් ගැටීමකින් තොරව. අර වඩා හොඳම තේරෙන දේ සඳහන් කළා වගේ භාග්‍යවතුන් වහන්සේත් උපමාවටගෙන ආහාර ගන්නව රස දැනෙනවා ලුණු රස පැන් රස ඇඹුල් රස වශයෙන්. හැබැයි ඒ ආහාරේ රාගයෙන් අල්ලගන්නේ කෙලෙස් සහිතව ආහාර ගන්න නැත්නම් රස තෘෂ්ණාවෙන් ඒ ආහාර ලබන්නේ වළඳන්නේ කැමට ගන්නෑ කියන අදහසයි. වැටහෙනවනේ පින්වත්නි ඒ අදහස අවබෝධ වෙන්න. අන්න ඒ විදිහට පටික්කුල සංඥා සකස් වෙන්න ඕනේ ලෝභාදී කෙලෙසුන්ගේ සංසිඳෙන්න. ඊළඟට උද්දුමාතක විනීලක විපුබ්බක ආදී වශයෙන් අර නවසීවතකය මල සිවුරක් අවස්ථා 9කදී දකිනවා. මේ දුනාට පස්සේ දැන් මේ එතෙන්දි කොහොමද දකින්නේ අයම්පිකෝ කායෝ ඒවන් භාවී ඒවන් ධම්මෝ ඒතං අනතීතෝති. මේ කයේ ස්වභාවයට මමත්පත් වෙනවා නේද? මේ තමයි ස්වභාවය මේ තමයි ධර්මතාවය. ඒතං අනතීතෝති මේ ඉක්මවන්න පුළුවන් කමක් නැහැ. මේ ස්වභාවයට මමත්පත් වෙනවා. මරණය හා සමගින් සියල්ල අවසන් වන්නේ. මම මගේ කියලා කියපු ලියපු පොරොන්දු වෙච්චි ඔබ නම් ස්වාමියා බින්ද දෙමව්පියෝ දරුවෝ මගේ කියපු ගේ දොර දන දාන්නේ කුමක්වත් පණ ඇති පණ නැති සියල්ලම ආයුෂයි උස්නයයි විඥානයේ බැහැර වෙච්ච තැන අවසන්. ඒව ආයුෂයි උස්නයයි විඥානයේ බැහැර වෙච්ච තැන අපිට මතු පිට රූපස්කන්ධේ පේන රූපේ. හැබැයි ඊයත් අවසානයේ අර උද්දුමාතක විනීලක ආදී වශයෙන් ඉදිමිලා නිල්වන් වෙලා සරව පිරිලා අවසානයේ විසිරිලා ගිහිල්ලා ආදී වශයෙන් විච්ඡිද්දක විසිරිලා ගිහිල්ලා විපුබ්බක සරවලින් වැහිලා ගිහිල්ලා මේ ආදී වශයෙන් මේ ස්වභාවයට මමත්පත් වෙනවා නේද කියලා මෙනෙහි කරනවා. පින්නත් මෙනෙහි කරමින් ශ්‍රවණය කරන්න. එවිට කුමක්ද සිතෙන්නේ? ලෝභ දේශ මොහ සංසිඳනවනේ. තව ඔබේ වචන වලට ඔබ කියන ඔබේම නෙමේ සාමාන්‍ය ලෝකයා කියන වචනේ. දැඩි ආසාව තරහ වෛරය ඊර්ෂ්‍යා පලි ගැනීම තමන් උසස් කිරීම අනිත් අය පහත් කිරීම කොහොම හරි මේ දේවල් ලබා ගැනීම දැඩි ආසාව මොනවා කළත් මගේ හිත සතුටු වෙන්නේ කියන ස්වභාවය මේවම තමයි මට ඕනේ මේවම කරලා මගේ හිත ඉන්ද්‍රියන් සතුටු කරන්න ඕන ඔය කියන අදහස් ඔක්කොම සංසිඳීමක් වෙනව නේද? සීලේ පිහිටලා ජීවිතය පාත්තලා තණ්හා මදමාන දිට්ඨි සංසිඳවාගෙන පරමාර්ථ ධර්මයේම තුලින් හිත නිදහස් කරගන්න ඕනේ හිතට සංසිඳීමක් තියෙනව නේද? කුමක්ද? මොහොතකින් මේ ස්කන්ධ පංචකයේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත් වෙලා විඥානයේ බැහැර වෙච්ච තැන සියල්ල අවසන් නේද කියලා දැනෙනවා. සක්විති රජුර වෙල හිටියත් මහා රජ කෙනෙක් වෙල හිටියත් ඔටුනු පලං හිසක් තිබුණත් මහා ධනයක් තිබුණත් මෙය නේද? පැලේ හිටියත් සිඟා කාගෙන හිටියත් මෙය නේද? ඒ නිසා සම්මුතිය තුල සීලේ පිහිටලා පරමාර්ථ වශයෙන් දකින්නවා කියන ස්වභාවයට දැනෙනවා. දැන් කායानुපස්සනාවත් කෙටියෙන් සඳහන් කළා. වේදනානුපස්සනාවේදී විඳීම් සැප දුක් වේදනාසු වේදනානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්ස. සැප දුක් මැදස්ස විඳින සැපත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුනේ. හේතුන් විසලා යනකොට සැප නැති වෙලා යනවා. පැහැදිලිනේ. දැන් වාඩි වෙලා හිටියත් සැපයි කියලා මුලදී ටිකක් වෙලා යනකොට මේ ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ විසෙනකොට මොන සම්මතයේ සැපයි කිව්ව ටික වෙලක් යනකොට ඒක දුකකට හැරෙන වෙනස් වීම. නිසා සැප උපාදානය කරගන්න එපා. මමයි මගේ ස්ථිරයි සදාකාලිකයි කියලා. පෙර සසර කුසල් නිසා සැපට අවස්ථා හදලා දෙනවා. ඊළඟට උත්සාහයේ අදිෂ්ඨානයයි වීරයයි ඔස්සේ ඒව පවත්නවා. අවශ්‍ය දේ පරිහරණය කරන දැන් ධර්ම මාර්ගයේදී කිප්පා විඤ්ඤා සුඛා පටිපදා තියෙන එක වඩා හොඳයි. ඉක්මනින් ධ්‍යාන සමාපatti ඔස්සේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සුඛා පටිපදා. සුව පිළිවෙතක සුවසේ නිවන් අවබෝධය කිව්වේ ඒකයි. එතන හොඳයි.
කිප්පා දන්දාවලට වඩා. දුක් විඳලා නිවනට වඩා සුවසේ නිවන් අවබෝධය වඩා හොඳයි. පින්නති ඒ නිසා සැප දකින්නේ එහෙමයි. හේතුන් ප්‍රත්‍යකරණ සකස් වෙන හේතුන්ගේ විස්රාමයෙන් නැති වෙනවා. ඔබ දකින්න ඕනේ ජීවිතේ. උත්සාහයෙන්, අදිෂ්ඨානයෙන්, ධෛර්යයෙන් ගණීම රැකියාව වෘත්තියේ පැවැත්ම තුල පවතිනවා. පෙර කරන ලද කුසලයේ බලයකුත් තිබෙනවා. මෙලව ජීවිතයේ උත්සාහය, අදිෂ්ඨානය, ප්‍රඥාව, කල්යාණ මිත්‍ර ආශ්‍රය මේවත් බලපාලා තියෙන. හැබැයි වෙනස් වෙනවා. තණ්හා මදමාන දිට්ඨියෙන් අසුරු කරන්නේ. දුක් වේදනාදී ගිලන් වීම, ලෙඩ වීම වෙන්න පුළුවන්. අලාභයක් වෙන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු යහපත් වූ බලාපොරොත්තුවක් දැන් දරුවෙකුගේ විභාගයක්, රැකියාවේ දියුණුවක්, රැකියාවක් ලැබීමක් නොවීමක් වෙන්න පුළුවන්. එතෙන්දිත් හඬාවැල පියවුතු නැහැ. හට අරගෙන බිඳී නැති වෙන ලෝකයක්. මේ සත්ත්ව සංස්කාර ලෝකයේ මේ ස්කන්ධ පංචකය ඇසුරු කරන්නේ. යහපත් වූ දෙයකට නම් අවශ්‍ය අදිෂ්ඨානය කරන විභාගයක් අසමත් නම්, රැකියාවක් ලබන්න නම්, ගෙයක් දොරක් හදා ගන්න නම්, ලෙඩ වුණාම සුවපත් වෙන්න නම් ප්‍රතිකාර කරනවා. අවශ්‍ය උත්සාහය ගන්න. හැබැයි දැඩි ආසාවෙන් නෙමෙයි, ගැටීමෙන් නෙවෙයි. මේ පැවැත්ම තුළ කළ යුතු දෙයක්. ඒ වෙනුවෙන් හිතේ ගැටීමක් ඇති කරගන්නේ. ඒක තමයි ධර්මයේ හැඳින්නුවේ. අනේ පිණිසිතානොත් මුල් කරගෙන සඳහන් කළේ. සරියුත් මහ රහතුන් වහන්සේ පෙන්වුම් කළේ ආතුර කායස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති. කය ගිලන් වුණා සිත ගිලන් කරගන්නේ නැති වෙන්න. ලෝභයෙන්, දේශයෙන්, මෝහෙන්, රාගයෙන්, කාමයෙන්, රතියෙන්, තරහවෙන්, ඊර්ෂ්‍යාවෙන්, දැඩි ආසාවෙන්ගෙන් සිත ගිලන් නොකරගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. කය ගිලන් වෙනවා. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන්ට යටත්. පඨවි ආපෝ තේජෝ වායෝ විසිරිලා යනවා. එතකොට ගිලන් වෙනවා. හැබැයි අවබෝධයෙන්, විදර්ශනාවෙන් සිත ගිලන් නොකරගන්න ඒ අවබෝධය ඔබට තියෙන්න ඕනේ. ඒ දුක් වේදනා මධ්‍යස්ත ධර්මාබෝධයෙන් තොරව මධ්‍යස්ත කියන සැපට ඇලෙනකම්. එතකොට සුඛ. එහෙම නැත්නම් ගැටීමකට එනකම්. එතකොට එක්තන පවතින අවිජ්ජානුසය පවතින්නේ. ඒ නිසා සැපේදී රාගානුසය මතුන වෙන්නත්, දුක්ඛේදී පටිඝානුසය මතුන වෙන්නත්, අදුක්කම සුඛ කියන තැනේදී අවිජ්ජානුසය මතුන වෙන්නත් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම විපාකයක්ම හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙනවා කියන අර විදර්ශනාවම වැඩිම පුරුදු කිරීම අවශ්‍යයි. ඊළඟ අවස්ථාව චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස. සිත් 16ක් ගැන කියලා තියෙනවා. මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ අපි කෙටියෙන් ගත්තොත් රාගසිත විතරාග, දෝසසිත විත දෝස, මෝහසිත විත මෝහ, සංකිට්ත වික්කිත ආදී වශයෙන් 16 ආකාරයෙන් පෙන්වන්න කළ තියෙනවා. ඇලීමක් තිබෙනකොට දැන් මේ සකස් වෙන රාගය. පින්වත්නි, හැබැයි අකුසලයක් බවට පත් වෙන්න නොවි. මේක පරිත්ත කරන්න පුළුවන්, කෙටි කරන්න පුළුවන් චිත්තක්ෂණ හට අරගෙන එහිම නැති වෙන්න. ඒ මොහොතේම මේ පුරුදු කරන ලද සිහියෙන්, විදර්ශනාවෙන් අපි දැන් මේ අරමුණ ඇසෙහි රූපය හට ගන්නකොට චක්කු විඥාණයෙන් හඳුනාගත්තා රාග. දැන් මේ අශෘතවත් හිත, පෘථග්ජන හිතක්නේ. රාගයට යොමු වෙන්න පුළුවන්. රාගයට උපකාර වෙන, රාගයට මුසු සිතුවිල්ලක් පහළ වෙන්නේ කියන තැනක් එනකොට අනෙක් තියෙන රාග හිතක් කියලා දැනගන්නවා. දැනගෙන නිකන් ඉන්නේ නෑනේ. වචනෙන් සඳහන් කරන විදිහට මේ මාර්ගය තුල සිටින ශ්‍රාවකයා ශ්‍රාවිකා ගිහි වුණත් පැවිදි වුණත් අපිට පුළුවන් අර විස්තර කරේ uppannam kama vitakkam nadivaseeti pajahati vinodeti banti karoti anabavam gameti විස්තර කළා වගේ අස්සාදාදීන නිස්සරණ මෙනෙහි කළා. තවත් අවශ්‍ය නම් කාමයක් නම් සකස් වුනේ අට්ටි කංක ලූපමා කාම, මන්සපේසූපමා කාම, තිනික්කූපමා කාම ආදී වශයෙන් මෙන්න අංගාරකාසූපමා කාම ආදී වශයෙන් කාමියෝ ඇට සැකිල්ලක් බඳුය, මස් නැති ලොහුඹුවක් බඳුය. අර සුනකේකට දෙන්නේ කටට මස් නැති ඇට කෑල්ල. ඒ වගේ දෙපැත්ත ඇවිලෙන මැද අපවිත්‍ර තැරුණු ගිනි හුලක් බඳුය. අංගාරකාසූපමා කාම, ගිනි අඟුරු තිබෙන වලක් බඳුය ආදී වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් කාමයේ ප්‍රහාණය පිණිස. හෝ රාගය ඇති වෙච්ච වෙලාවේ ඇලුණු දේ ආදීනවේ මෙනෙහි කරන්න පුළුවන්. මේ නිමිති අරගෙන මම මේ ඇලිලා තියෙන්නේ, මා උපාදානය කරගත යුතු නෑ, මගේ ඇලුණු හිතක් තියෙන, රාග හිතක් තිබෙන්නේ, හට අරගෙන බිඳී නැතිව යනවා. සම්මුතිය තුළ සීලයේ පිහිටලා පරිහරණය කරනවා. හැබැයි ඉටු වඩන මන වඩන ප්‍රියදේ කාමියුත් ඇලුම් කරන කාමූප සංහිතා රජනීය සිත කුල්මත් කරනවා කියන තැනෙන් නිමිති අරගෙන ඇලෙන්නේ නැහැ කියන තැනට දැකලා ප්‍රහාණය වෙන්න. ඊළඟට විත රාග හිත එනකොට දැන් සිත සංසිඳන. දැන් මේ අරමුණු රාගයෙන් තොරවයි සකස් වෙලා තියෙන්නේ කියලා දැනගන්නවා. ඔය විදියට දේශය නැති වෙලාවේ, මෝහය නැති වෙලාවේ, සිත හැකිල්ල තියෙන වෙලාවේ, සිත ඒ වගේම සංසිඳලා තියෙන වෙලාවේ ආදී වශයෙන් ඔබට ඒ අවස්ථාව අපට ඒ පවතින්න ඕන. කුමටද?
ඒ වෙනුවෙන් ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං කෙලස් තමන වීරෙන් විදර්ශනාවෙන් යුතු පරීක්ෂාකාරී නුවණින් සතර හතිපට්ඨානෙ මේ පුරුදු කරන ලද මේ සිහියෙන් හා සත්ත්ව සංස්කාර ලෝකයේ දැඩි ආසාවන් හා දුම්නස සංසිඳවන්නේ කියන අදහසයි. අපි ඊළඟ කොටසට යමු. දේශනාවේ කාලය අවසන්ව පවතින නිසා ඒ තමයි ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මොනවද මේ? ධර්මයන් කෙරේ සිත සිහිය පිහිටවනවා. ප්‍රධාන වශයෙන් පින්වත්නි පංච නීවරණ ඊටාම හොඳින් හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ ස්කන්ධ පංචකය හඳුනා ගන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් ආයතන ඉන් අනතුරුව චතුරාර්ය සත්‍ය ධර්මයට මුල් වෙනවා. මුලින් මෙන්න මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන නීවරණ ධර්ම පහ තමයි සිහිය නැති කරන්න. ධර්මයේ හඳුන්වන විදර්ශනා සතිය නැති කරන්න හේතුන කරුණු පහ. අරමුණු වල හිතෙන් දැඩිව ඇලීම, කාමයට තියෙන කැමැත්ත, ඇලෙන්න තියෙන කැමැත්ත කාමච්ඡන්ද. මීළඟට ව්‍යාපාද තරහව, තීන මිද්ද හිතේ ඇතිවන මලානික ගතිය, හිතේ ගතේ ඇතිවන මලානික ගතිය, අලස ගතිය, නිදිමත ගතිය. ඕලාරික ස්වභාවයටපත් වෙනවා එතකොට. උද්ධච්ච කුක්කුච්ච සිතේ ඇතිවන විසිර යාම, නොසන්සුන්කම. ඊළඟට පසුතැවීම. සිතේ ඇතිවන නොසන්සුන්කම නැත්තම් විසිර යාම හා පසුතැවීම. නොකල කුසල් කෙරේ, කළ අකුසල් කෙරේ. අවසානයේ විචිකිච්ඡා බුද්ධ ආදී අටතැන්ගේ සැකය. බුදුරජාන් වහන්සේ ධර්ම රත්නය, ආර්ය සංඝ රත්නය, ත්‍රිශික්ෂාව, සීලය මුල් කොටගත් ත්‍රිශික්ෂාව පෙර භවයේ කෙරේ, අනාගත භවයේ කෙරේ, පෙර අනාගත භව දෙකම කෙරේ හා පටිච්චසමුපාද ධර්මයේ කෙරේ ඇති සැක. මේ නීවරණ ධර්ම මනාව තේරුම් අරගෙන ඒවා බැහැර කරගන්න මාර්ගය තුල අවශ්‍යයි. මේ උපමාවකින් දක්වන පින්නත් මේ පහ හරියට ගිලන් වල ඉඳලා සුවපත් වෙනා වගේ වෙන්න ඕනේ. කාමච්ඡන්දයෙන් බැහැර වෙනකොට. ඒ වගේම ණයක් අරගෙන ණයෙන් නිදහස් වුණා වගේ. හිරේ විලංගුවේ වැටිලා ඉඳලා එතනින් නිදහස් වුණා වගේ. කාට හරි වහල් සේවයේ ඉඳලා යටත් වෙලා ඉඳලා එතනින් නිදහස් වුණා වගේ. ඒ වගේම භයානක කාන්තාරයකට ඇතුළු වෙලා වතුර අවශ්‍ය උපකරණ ආහාර ඉවර කරගන්න නැතුව පහසුවෙන් එතනින් ඉවත් වුණා වගේ Tamanට දැනෙන්න ඕනේ. මේ නීවරණ ධර්ම සංසිඳනකොට මාර්ගය ඊටාම් පහසුයි. ඊළඟට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයේ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකිනවා. රූපස්කන්ධයේදී ඇස රූප චක්කු විඥාන වේදනා චේතනා සංචේතනා විතක්ක ਵਿਚාර මේ ආදී වශයෙන් Tamanට ඒ අවබෝධය සකස් වෙන්න ඕනේ. ඉතින්දි කෙටියෙන් සඳහන් කළොත් පින්වත්නි එත්තේසා තණ්හා uppajjamaana uppajjati etta nivisamaana nivisati. ඇසෙහි නැත්තම් රූපේ චක්කු විඥානයේ මුල් කරගෙන තෘෂ්ණාව හට ගන්නකොට එත්තේසා තණ්හා uppajjamaana uppajjati තෘෂ්ණාව හටගත්තා. etta nivisamaana nivisati දැන් මధుර ලෙස මිහිරි ලෙස හටගත්තා. අන්න එතෙන්දිම අවබෝධයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දැකලා ගලවා දමන්න තරම් අතින් ගැලවීමක් නෙවෙයි අවබෝධයට ලක් කරගෙන ඉවත් කරගන්න තරම් හැකියාවක් පැවැත්ම අවශ්‍යයි. මේ අනුව දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ අවබෝධයට අපේ සිත සකස් වෙන මුල්ම අවස්ථාව තමයි සක්කාය දිට්ඨිය නැති වෙන එක. දැන් සසරට බඳින සංයෝජන 10ක් තිබෙනවනේ. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝ, රූපරාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා. මම මේ වේගයෙන් සඳහන් කරේ වේලාව අවසන් නිසා පින්වත්නි. සෝතාපන්න වෙන්න සක්කාය දිට්ඨිය දැන් ස්කන්ධ පංචකයට මමය මගේ කියලා ආධිපත්‍යයෙන් හිතා ගැනීම දැන් පැහැදිලිනේ. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණයට යටත්. ඔය අවබෝධය හැම ආරම්මණයකම ඇසට රූප කණ්ඨ ශබ්ද වශයෙන් චක්කු විඥාන සෝත විඥාන වශයෙන් සකස් වෙනකොට අපිට දැක ගන්න ඕනේ. එතකොට ඇස රූප චක්කු විඥාන ස්පර්ශ සැප දුක් මධ්‍යස්ස විඳීම් වශයෙන් අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්ෂණ ධර්මයට යටත් කොට දකින්න ওই විදිය තමයි ඇස කන නාසය දිව ශරීරය මන. සක්කාය දිට්ඨිය බැහැරෙන ස්වභාවය. එතකොට විචිකිච්ඡාව නැති වෙනවා. සීලබ්බත පරාමාස ඉවත් වෙනවා. මේ ආරෂ්ඨාංග මාර්ගයමයි අපේ ගමන් මඟ නිවන අරමුණු කරන්නේ කියන තැනින් දකින්න පුළුවන්. ඊළඟට සකදාගාමි වෙනකොට කාමරාග පටික සංසිඳනවා බලවත් ලෙස. අනාගාමී වෙනකොට කාමරාග පටික මුළුමනින්ම බැහැර වෙනවා. අරහත්යේදී රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියන සංයෝජන මේවත් මුළුමනින්ම බැහැර කරලා නිවන අරමුණු කරන්න මඟ පෙන්වලා දෙනවා. දැන් මේ වචන පෙළ සඳහන් කරේ. මේක අපි දෙපාර්ශ්වයේම සීලේ අවබෝධයෙන් පිටලා සමාධිය ආනන්තරික සමාධිය බවට පත් කරගමු.
බලවත් ලෙස සමාධිය දියුණු කරගෙනම ලෝභ දෝෂ මෝහ බැහැර කරගෙන එතනින් සම්මා ප්‍රඥාවට අවස්ථාව ඇති කරගන්න යතහ භූතම් පජානාති තතු ආකාරයේ විදර්ශනාව. තතු ආකාරයෙන් දැක්ම විදර්ශනාව ඇති කරගත්තම චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මාර්ගය හදා ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ පොරොන්දු වෙනවා. නුඹලා මෙහෙම කියලා අවසානයේ සුමාන දෙකක් මේ වඩන්න මේ ඵලය ආර්ය ස්වභාවයටපත් වෙන්න පුළුවන්. සුමාන දෙකක් මාසයක් මාස දෙකක් මාස 3ක් ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ ඉහළට දේශනා කරනවා. පින්වත්නි අවබෝධයෙන් මේ මඟ අනුගමනය කළොත් අපි හැම දිනාටම මේ ජීවිතේම මේ සියලු කෙලෙසුන් ප්‍රහාණය කිරීමෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගත හැකි බව මහා සතිපට්ඨාන සූත්‍ර දේශනා පෙන්වා දෙනවා. අපි උත්සාහ කරමු. මේ මාර්ගයකට එකතු වෙමු. දේශනා කරන අප ශ්‍රවණය කරන ඔබ අපි හැම දෙනාම කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් සත්පුරුෂ ආශ්‍රයෙන් මේ මාර්ගයට එකතු වෙලා දුර්ලභව ලැබුව මේ උතුම් අවස්ථාවෙන් ප්‍රයෝජනය අරගෙන මේ සතිපට්ඨාන සූත්‍රයේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ දහම් පෙළ නැවත නැවත විමසලා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් අපි නැවත සාකච්ඡා කරලා ලෝභ දෝෂ මොහ සංසිඳවාගෙන මේ ජීවිතේම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවනින් සැනසෙමු. ඔබ අප හැම දෙනාටම ඒ උතුම් නිවනම අරමුණු වේවායි අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි සිත සුවපත් කරගෙන මියගිය ඥාතීන්ටත් දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා සිදු කරමු. ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදන් වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි.